ආයිබෝන් සියලු දෙනාට අදත් අපේ YouTube channel එකට ඔයාලා හැමදෙනාම සාදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. අදත් අපි කියලා දෙන්න යන්නේ e-banking lesson එකක්. ඉතින් මේ e-banking lesson එකේදී අපි පාවිච්චි කරන්න යන්නේ e-banking නැත්නම් online banking වල ටිකක් ලංකාවේ ප්‍රමුඛතම බැංකුවක් වන HNB බැංකුවේ e-banking service එකේ තියෙන දේවල් තමයි කියලා දෙන්න යන්නේ. පොඩ්ඩක් කලින් කලට මේ e-banking services වල තියෙන දේවල් වෙනස් වෙන නිසා අපිට ඒවා අලුතෙන් ඉගෙන ගන්න සිද්ධ වෙනවා. කලින් කාලට අපිම ගොඩක් දාලා තියෙනවා වීඩියෝ e-banking ගැන කමර්ෂල් බැංකුව, HNB බැංකුව, සම්පත් බැංකුව, පෑන් ඒෂියා බැංකුව, ඒ වගේ බැංකු සමහරකට නම් නොකියපු බැංකු පවා ඒ බැංකු වල පවා වීඩියෝස් අපි දාලා තියෙනවා කොහොමද ඒවා කරන්න කියලා. බොහෝ දුරට දැන් මේ දවස්වල අපි දැක්ක ට්‍රෙන්ඩ් එකක් තියෙනවා. දැන් කොවිඩ් හින්දා සෝෂල් ඩිස්ටන්සිං හින්දා සමාජ දුරස්භාවය රැකිය යුතු නිසා ගොඩක් වෙලාවට e-banking services වලට කට්ටිය මොබයිල් ෆෝන් වලින් කම්පියුටර් වලින් මිනිසුන් ගොඩක් ලංකාවේ කට්ටිය පුරුදු වෙනවා. ඉතින් ඒක කරනකොට ඒ ඇතුළට ගිහිල්ලා ඒ විධාන ක්‍රියාත්මක කරනකොට ගොඩක් වෙලාවට ගොඩක් කට්ටිය අපහසුතාවල් වලටපත් වෙනවා. මොනවාද අපහසුතාවයටපත් වෙන වැඩිපුරම දේවල් සමහරකට බැංකුවේ තියෙන්න ඕන ලිමිට් එකක් තියෙනවා. ඒ ලිමිට් එක දන්නේ නැතුව මුදල් එහෙට මෙහෙට ට්‍රාන්ස්ෆර් කරනවා. එතකොට ඒවා යන්නේ නැහැ. ඒ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඉතින් මේ වගේ ප්‍රශ්න වල ටිකකට සහ අත්‍යවශ්‍යයි කියලා හිතන දේවල් ටිකක් තමයි අද උගන්වන්න බලාපොරොත්තු වෙන්නේ. අපි යමු HNB banking service එකට. මම පාවිච්චි කරන්නේ Microsoft Edge Windows 10 වල තියෙන Microsoft Edge කියන web browser එක තමයි දැන් මේකෙදි පාවිච්චි කරන්නේ. ඊට පස්සේ මගේ bookmarks වල මම දාලා තියෙනවා e-banking වලට වෙනම section එකක්. ඒකේ වැඩිපුරම මම පාවිච්චි කරන e-banking වල links තියෙනවා. මම මේන් එකට යන්නම් HNB වලට. ඒතකොට HNB වලට ගියාට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි තියෙන වෙබ්සයිට් එකක් තියෙන. වෙබ් ඇඩ්‍රස් එක තියෙනවා ඔයගොල්ලන්ට උඩ පේනවා https://www.hnb.lk. මතක තියාගන්න මේකේ වැදගත්ම දේ මෙන්න මේ https කියන කොටස secure කියන එක. මෙහෙම link එකක් නැත්තම් සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ ඒකට යන්න හොඳ නැහැ. මොකද එහෙම ගියොත් ඔයගොල්ලන්ගේ මේ වෙබ් browser එකේ ඉඳන් Wi-Fi router එකට වෙනකන් අතරතුර ප්‍රදේශයේ නැත්තම් ඒ කියන පරාසයේ ඉඳගෙන කෙනෙකුට man in middle attack එකක් කරලා ඔයාගේ hacking ක්‍රමයක් පාවිච්චි කරලා man in middle attack කියන්නේ එක ක්‍රමයක් විතරයි. ඒ ක්‍රමය පාවිච්චි කරලා උනත් ඔයාගේ username password ලබා ගැනීම හැකියාව තියෙන. ඉතින් ගොඩක් බැංකු මෙහෙම අපි HTTPS නැතුව ගියොත් automatically HTTPS වලට මාරු වෙනවා. එහෙම කරලා නැතිවත් තියෙන්න පුළුවන්. සමහරකට බැංකුව ඇතුළේ තියෙන වෙන link එහෙම නැති වෙන්න පුළුවන්. ඉතින් ගොඩක් වෙලාවට web browser එකේ මේ වගේ lock එකක් පෙන්වන්නෙත් නැහැ. එහෙම නැති මේ web address වලට. ඉතින් අපි කියන SSL certificate එකක් නැත්නම් secure certificate එකක් ඒ domain එකට web address එකට install කරලා තියෙන site විතරයි මේ විදිහට lock එකක් පෙන්නන්නේ. සාමාන්‍යයෙන් දැන් අද කාලේ search engine වලට නැත්නම් Google, Yahoo, Bing වගේ search engine වලට ඒගොල්ලෝ ගන්නෙත් නැහැ. ඒගොල්ලන්ගේ list වල පෙන්නන්නෙත් නැහැ මේ වගේ address එකක් නැත්නම්. නමුත් ඔයා මොකටත් ඒක නැත් හරි අවධානයෙන් බලන් ඉන්න. මෙතනින් අපි කරන්න ඕන ඔයා personal banking ද pay fast කියන service එකද corporate website එකටද cash express කියන එකටද යන්න කියන එක තෝරන්න ඕනේ. ඉතින් අපි මෙතනදී කරන්නේ internet banking කියන එකට යන එක. internet banking වලට ගියාට පස්සේ මේ වගේ ඔයගොල්ලන්ගේ username password type කරන්න එනවා. ඉතින් මගේ username password මම web browser එකෙන් save කරලා තියෙනවා. හේතුව මගේ username password web browser එකේ මට ගොඩක් secure කියලා හිතන නිසා. ඒ වගේම මේ කම්පියුටරේ පාවිච්චි කරන්නේ මමම විතරයි. මේක මගේ පර්සනල් කම්පියුටර් එකක්. මේක වෙන කෙනෙක් පාවිච්චි කරන්නේ නැහැ. අනිත් කතාව තමයි මේ username password එක විතරක් දැනගත්තට සමහරක් වෙලට මගේ web browser එකට මොකක් හරි plugin එකක් ඒ වගේ දෙයක් දානකොට සමහරක් විට open source එකක් දානකොට සමහරකට free දෙන එකක් දානකොට මේ username password වෙන කෙනෙකුට යන්න පුළුවන් කමක් තියෙනවා. බැරි නෑ. හරි? කෙනෙකුට මගේ කම්පියුටර් hack කරන්න පුළුවන්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේකේ OPT එකක් one time password එකක් කියන හින්දා මට බය නෑ. ඒ password එක ෆෝන් එකට එන්නේ ඒක type නොකර ඉස්සරහට යන්න බෑ. ඉතින් තුන් සැරයක් ඒක type නොකර වැරදියට කරොත් එහෙම මගේ account එක block වෙනවා. එතකොට මට දැනගන්න පුළුවන් වෙන කෙනෙක් මේක hack කරනවායි කියලා. right? එතකොට ඊට අමතරව මම පාවිච්චි කරන්නේ Windows 10. Windows 10 වල genuine version එකක් පාවිච්චි කරන්නේ. ඔයගොල්ලන් පෙන්නුත් එහෙම start right click කරලා system ගිහලා genuine version එකක් පාවිච්චි කරන්නේ. එතකොට මේකට මම සල්ලි දීලා ගත්ත version එකක් තියෙන්නේ. ඒක නිසා මේකට updates ඔක්කොම එනවා. right? updates ඔක්කොම නොමිලේ එනවා. ඔයගොල්ලන්ට දැන් බැලුවොත් මේ දවස්වල තියෙන අලුත්ම version එක තමයි මේ ඊයේ පෙරේද update වෙච්ච version එක තමයි තියෙන්නේ. right? අපි ආයි ගමු බලන්න ඒක පෙන්නන්න ඔයාලට Windows 10 Pro 21H1 කියන version එක. මේ ළඟදිම තමයි අලුත් මේ වුනේ. right? ඒ කියන්නේ installed on මේක build එක දාපු දවස මේ තියෙන OS build එක 19.43 10.23 කියන අලුත්ම version එක. right?
Windows නිකුත් කරපු අලුත්ම ප්‍රීවියු version එක තමයි තියෙන්නේ. එතකොට ගොඩක් වෙලාවට අප්ඩේට්ස් එනවා. අපි settings වලට ගිහිල්ලා බැලුවොත් අප්ඩේට්ස් වල ඒ අප්ඩේට්ස් එනවා, security patch ඔක්කොම හැදෙනවා. ඒකින්ද මොන හරි දෝෂ සහගත තත්ත්වයන්, hacking වලට තියෙන vulnerabilities දුර්වලතා ඔක්කොම මැකිලා යනවා. මේ අප්ඩේට් මේක genuine ගත්ත හින්දා අප්ඩේට් වෙන නිසා. එතකොට මේක last check today 5:43 am අද උදේ 5:43ට මම නැගිටලා හිටියා. කම්පියුටර් ඔන් කරලා තිබ්බා. එතකොට ආයෙක check කරලා තිබ්බා. right? එතකොට ඒත් එක්කම Microsoft ලානේ මේ Windows හදලා තියෙන්නේ. Microsoft ලා Windows හදලා තියෙන නිසා Microsoft ලාගේ තියෙන අඩුපාඩු ඔක්කොම හොඳටම වැඩිපුරම දන්නේ Microsoft ලා තමයි. ඉතින් Microsoft ලාම දෙන antivirus එකක් තියෙනවා නොමිලේ Windows එක ලැබෙන. මේක ඉස්සෙල්ලා Windows Essential කියලා ආවේ. මේක දැන් කියන්නේ Windows Defender කියලා. Defender කියලා ඉස්සර එකක් තිබ්බා. දැන් මේක Windows Defender වෙලා තියෙනවා. මේ Defender වල virus protection එකක් තියෙනවා. මේකත් update වෙනවා. Microsoft හොඳට මේක update කරනවා. මොනවා හරි virus එකක් ආවොත් වාගේ ඒකින් අල්ල ගන්නවා. ඉතින් සල්ලි දීලා virus guard ගන්න ඕනේ නැහැ. විවිධ වර්ගයේ නම් තියෙනවා මම කියන්න කැමති නැහැ. free virus guard තියෙනවා. ඒවා ගන්න ඕනේ නැහැ. ඇත්තටම මේ genuine Windows නම් තියෙන්නේ. virus guard එකත් හොඳටම update වෙලා ඒකේ firewall එකක් තියෙනවා, virus guard එකක් තියෙනවා, app browser control එකක් තියෙනවා, device security එක වෙනම තියෙනවා, device එක performance එක health එක බලන්න වෙනම තියෙනවා. ගෙදර මේ කම්පියුටර් ළමයි වගේ පාවිච්චි කරනවා නම් එතකොට ළමයින්ට මොනවද කොටසද දෙන්නේ කියලා අර parenting care කියන පැත්තක් තියෙනවා, parenting control කියන පැත්ත තියෙනවා. මේ ඔක්කොම මේක ඇතුලේ තියෙනවා. right? එතකොට මේ අමතර දැනුමක් මම කිව්වේ. ඒකින්ද තමයි මම මෙහෙම සේව් කරලා තියෙන්නේ. එහෙම නැත්නම් ඔයගොල්ලෝ සේව් කරන්න එපා මෙහෙම. ඒක වෙන කෙනෙකුට ඔයාගේ කම්පියුටරේ හැක් කරන්න නැත්නම් ඔයාගේ බැංක් e-banking service එකේ තියෙන සල්ලි, e-banking service එකේ තියෙන සල්ලි ගන්න තියෙන chance එකක් ඉන්න මේ විදිහට සේව් කරන්න එපා. ඒක හොඳට මම තියාන සේව් කරනවා නම් අර මම කියපු දේවල් එක තමයි යන්න ඕනේ. මම දැන් login කරන්න. login කරාට පස්සේ මම මෙන්න මෙතනට එනවා. මගේ personal assurance message එකක් තියෙනවා. ඊළඟට මගේ දැන් mobile phone එකට ඉන්ඩෝන් මැසේජ් එකක් මම ඔයාලට ඒක තීරිය දාන්නම්. මට OPT කියලා ආවා. please use this OPT. OPT mean one time password. එකවරක් පාවිච්චි කරත හැකි මුර පදයක්. right? එතකොට මේක පාවිච්චි කරන්න කියලා මට එවලා තියෙනවා 430යි 620යි. දැන් මම මේක බය නැතුව කියන්නේ ඔයගලන්ට පෙන්නන්නේ මේක එක සැරයක් පාවිච්චි කරපුවා නැති වෙලා යනවා. ඒ වගේම අපි දන්නවා මෙහිම ටයිප් කරලා අපිට සාමාන්‍ය පුරුද්දක් තියෙන එන්ටර් කරන්න. ඉතින් මේ HNB OPT ස්ක්‍රීන් එකේ තියෙන ෆෝල්ට් එකක් vulnerability එකක් කියන්නත් බෑ. පොඩි දුර්වලතාවයක් තමයි user friendly නැති ගතියක් තමයි මේක එන්ටර් කරාට සබ්මිට් වෙන්නේ නැහැ. නිතරම ක්ලික් කරන්නම ඕන. මට නම් මම කීප සැරයක්ම try කරලා තියෙනවා. මේක සබ්මිට් වෙන්නේ නැහැ එන්ටර් කරාට. ටයිප් කරලා අපි සාමාන්‍ය කරන්නේ එන්ටර් කරන එකනේ නේද? ඉතින් නමුත් අපි මෙහෙම සබ්මිට් කෙනෙක් ක්ලික් කරන්න ඕනේ. එතකොට අපේ e-banking service එකට මේ විදිහට log වෙනවා. ඉතින් මේ වෙලාවේ මගේ account එකේ තියෙන ගාණ තමයි මේ පෙන්නන්නේ මෙතන. දැන් මෙතනින් ඔයගොල්ලන්ට මගේ කලින් වීඩියෝ බැලුවොත් මේ තියෙන transactions වලින් අපිට ඕන transaction එකක් කරගන්න පුළුවන්. ඒක එච්චර ලොකුවට කියලා දෙන්න අවශ්‍ය නැහැ. එතකොට මෙතන transactions අපි ඉස්සෙල්ලාම dashboard මේ තියෙන dashboard. දැන් අපි ඉන්නේ dashboard. දැන් මේ තියෙන menu එකේ ඔයගොල්ලන්ට පේනවා මේ ඉරකින් යටින් සඳහන් කරලා select වෙලා තියෙන්නේ අපි ඉන්න තැන. right? එතකොට දකුණු පැත්තේ උඩ කොනේ තියෙන welcome Mr. කුමාර KD කියලා. ඉතින් මේගොල්ලෝ මගේ නම first name last name ඉංග්‍රීසි ක්‍රමයට ලියලා first name එක කුමාර කියලා අරගෙන title එක Mr. කියලා අරගෙන last name එක KD කියලා අරගෙන ඒගොල්ලෝ නම ලියලා තියෙනවා. ඒතර මේ කන්දයියා දිනේෂ් කුමාර කියන එක තමයි තියෙන්නේ. ඊළඟට welcome කියලා දාලා තියෙනවා. ඊළඟට මට මෙතන මගේ විස්තර profile photo එක personal settings security settings references ඒවා වගේ ඒවා බලන්න පුළුවන්. ඊළඟට session out එක කීයටද තියෙන්නේ විනාඩි 7ක් අල්ලන්න නැතුව හිටියොත් මේක automatically log out වෙනවා. right? එතකොට අපි මේක නතර කරන්න ඕන නම් මෙතන prevent දැන් අපි e-banking නිතරම ඔයා accountant කෙනෙක් කියලා නැත්නම් ඔයා business එකක මොන හරි accounts බල ඉන්න කෙනෙක් කියලා ඔයා නිතරම තිරේ mouse එක හෙලවෙන්නේ නැති වුණාට ඔයාට නිතරම මේ තිරේ තියෙන දේවල් transactions බලන්න වෙනවා. ඒ වගේ වෙලාවට prevent session time out කියන එකෙන් මෙතනට වැඩි වෙලා දෙන්න පුළුවන්. දැන් මම mouse එක අල්ලන්න නැතුව click නොකර හිටියොත් ආ විනාඩි 6කින් ඔයාලට පේනවා ඇති මේක time out වෙනවා. මේක log out වෙනවා. right? මම මොනවත් කරේ click නොකර හිටියොත් ඉබේ මේක අයින් වෙනවා. ඉතින් last login එක පෙන්නනවා. ඊළඟට time of last invalid login items අන්තිමට වැරදියට කී කවද්ද type කරේ කියලා එනවා. ඉතින් මේ දෙක බලපුවම ඔයාලට තේරෙනවා ඔයා ඇරෙන්නේ වෙන කෙනෙක් මේක log කරලා දෙක. ඉතින් මේක security feature එකක්. නැත්නම් ආරක්ෂිත ඔයාගේ e-banking වල ආරක්ෂාවට තියෙන feature එකක්. මේ information දෙකකින් ඔයාට හිතා ගන්න පුළුවන් ඔයා ඇරෙන්නේ වෙන කවුරු හරි මේක use කරනවද කියලා. එතකොට last login at කීයටද log උනේ? ඒ වගේම අන්තිමට කාටද කීයටද වැරදුනේ login වෙන්න කියලා. වැරදි username password ගැහුවේ කවුද කියන්න බන්ද කියලා. right තමයි තියෙන්නේ. එතකොට ඔයා නෙවෙයි නම් ඔයාට දැනගන්න පුළුවන් ටක් ගාලා බැංකුවට hotline එකට call එකක් දීලා account එකේ password එක වෙනස් කරලා ඒ වගේ security precautions නැත්නම් ආරක්ෂිත පියවරයන් අනුගමනය කිරීමේ හැකියාව දෙනවා. session out එකත් නැත්නම් මේ session time out එකත් ඒ වගේ option එකක්.
මේ ප්‍රිවෙන්ට් කරනවා නම් කල්පනාකාරීව කරන්න. මේක මෙහෙම තියෙන එක ඇත්තටම හොඳයි. විනාඩි 7ක් තිරයක් දිහා බලන් ඉන්න ඕන තරම් පත්තරයක් තරම් කියවන්න දෙයක් ඕකේ නෑනේ. ඒකින් හින්දා මේ විනාඩි 7ක් බලන් ඉන්න ඇත්තටම අවශ්‍ය වෙන්නේ නෑ. නිකන් මවුස් එක ක්ලික් නොකර සාමාන්‍යයෙන් එහෙම මවුස් එක ඉන්නෙත් නෑ මනෝවිද්‍යාවට. මවුස් එකක් සාමාන්‍ය කෙනෙක් ගත්ත ගමන් ඒක ක්ලික් කර කර තමයි ඉන්නේ නිකන් ඉන්නෙම නෑ. ක්ලික් නොකර ඉන්නම් බෑ. ඒකින් හින්දා සාමාන්‍යයෙන් මේ ඇස්ල කම්පියුටර් දිහා බලන් ඉඳලා ඇස් ලෙඩ හැදෙන කට්ටියට එහෙම කියනවා මේ සාමාන්‍ය එක දිගට ફોකස් කරන් හිටුවම ඇස් එක දිගට ඒක තැනකට ફોකස් වුණාම ටික කාලයක් යනකොට අර අවිදුරු දෘෂ්ටිකත්වය තියෙනවනේ. ඒ කියන්නේ ළඟ පේනවා දුර පේන්නේ. දුර පේන්නේ නැතු යනවා. අර ඉදිකට්ටක් දිහා අපි එක දිගට බලන් හිටියාම අපිට එතන විතරක් පේන්නේ. ඊට පස්සේ ටික වෙලාවක් වෙලා ආපහු දුර බලුවා පස්සේ අපිට දුර පේන්නේ නැතු ફોකස් වෙන ටික වෙලාවක් යන ඒ සිද්ධිය වෙන්න නිසා කියනවා මවුස් එක ක්ලික් කරන හැම වෙලාවෙම ඇස් පිල්ලමක් ගන්න කියලා. මොකද පරිගණක යූස් කරනකොට නැත්නම් කම්පියුටර් භාවිතා කරනකොට පරිගණක භාවිතා කරනකොට අපිට ඇස් පිල්ලම් ගහන්න අමතක වෙනවා. මේක හින්දා ඇස්වල අර තෙතමනේ අයින් වෙලා අපි ගොඩක් රට ෆෑන් එකකට හරි AC එකක් යට හරි තමයි ගොඩක් රට කම්පියුටර් පාවිච්චි කරලා ඉන්නේ. ඒතර ඇස් වේලිලා ඇස් වලට එච්චර හොඳ සෞඛ්‍යයක් ඇති වෙන්නේ. ඒවා හීරීමටපත් වෙනවා. හරි මොනවා හරි වෛද්‍ය විද්‍යාත්මකව යම්කිසි හානියක් සිද්ධ වෙනවා ඇස් වලට. ඒකින්ද ඒකත් මතක තියාගන්න. ඉතින් මේ සෙෂන් ටයිම් අවුට් එක දාලා තියෙන විනාඩි 7කට හොඳයි. තව විනාඩි 4කින් ඔන්න මගේ සෙෂන් අවුට් එක දෙනවා. ඒකින්ද මම කොහේ හරි ක්ලික් කරන්නම්. අපි බලමු මෙතන තියෙන ඩෑෂ්බෝඩ් එකේ තියෙන දේවල්. ඩෑෂ්බෝඩ් එකේ ඕන ඩෑෂ්බෝඩ් කියලා තියෙනවා. ඊට පස්සේ මෙතන ටික හරි නේද? මෙතන තව තියෙන නමත් එක්ක තියෙනවා. තව සෙටිං බටන් එකක් තියෙනවා මෙතන. එතකොට ඒකේ කස්ටම ID එකක් තියෙනවා. ඕල් කස්ටම ID තියෙනවා. මගේ කස්ටම ID එක තියෙනවා. ඊළඟට ඒකේ වෙන මොනවත් නැහැ. මෙතන තියෙන ලොග් අවුට් එක අපිට සිස්ටම් එකකින් අයින් වෙන්න. ඊට පස්සේ වම් පැත්තේ HNB ලෝගෝ එක තියෙනවා. ඒක ක්ලික් කරාට මොකවත් වෙන්නේ නැහැ. ඩෑෂ්බෝඩ් එක තියෙනවා. ඩෑෂ්බෝඩ් එක යටතේ තියෙනවා ඩෑෂ්බෝඩ් කියලා තියෙනවා. එහෙට මෙහෙට මේ ගැජට් ගෙනියන්න පුළුවන්. ඒ කියන්නේ අපිට අවශ්‍ය මේවා නිකන් අර කාඩ්ස් වගේ. ඒ කියන්නේ අපි කියන්නේ විජෙට්ස් කියලා කියන්නේ කම්පියුටර් වලදී අපිට අවශ්‍ය විවිධ අපිට අත්‍යවශ්‍ය විජෙට්ස් මේවට ඇදලා දාගන්න පුළුවන්. මේ ඩෑෂ්බෝඩ් එක. ඒක ඩෑෂ්බෝඩ් එකට නිතරම මේ e-banking සර්විස් එකේ මේ සෙක්ෂන් ඇතුලේ තියෙන දේවල් තියෙන ඔයාලට නිතරම බලන් ඉන්න ඕන. ඒතකොට ඒ වගේ ඩෑෂ්බෝඩ් එක වෙනස් කර ගැනීම හැකියාව තියෙන මේ පර්සනල් ඩෑෂ්බෝඩ් ගිහිල්ලා අපිට විවිධ දේවල් ඇඩ් කර ගන්න පුළුවන්. අපි පොඩි උත්සාහයක් දරමු ඕනනම් දැන් කරන්නේ එක. ඒ වගේම රීස්ටෝර් ඩෑෂ්බෝඩ් ගිහිල්ලා ඩෑෂ්බෝඩ් එකේ තිබ්බ තත්ත්වයටපත් කරන්න පුළුවන්. රීෆ්‍රෙෂ් account ගිහිල්ලා අපි ඔබලම රීෆ්‍රෙෂ් account ගියම මොකද වෙන්නේ කියලා account balance එක ගිහින් අප්ඩේට් වෙනවා. right? එතකොට අර ටයිම් සෙෂන් එකත් මං හිතන්නේ වෙනස් වෙනවා ඇති. මේ විනාඩි 7ක් වෙනවා ඉබේම. අපි රීෆ්‍රෙෂ් කරොත් එහෙම. right? අවසාන වලට අපි ක්ලික් කරපු වෙලාව ඉඳන් තමයි යා සෙෂන් ටයිම් අවුට් එක බලන්නේ. සෙෂන් ටයිම් අවුට් එක කියන්නේ මොකද්ද? අපි අල්ලන්නේ නැති හිටියොත් මවුස් එක පාවිච්චි නොකර හිටියොත් මේක දිතිරේ නිකම්ම තිබ්බොත් ඉන්ඇක්ටිව් විදිහට තිබ්බොත් කොටිම කියනවා ඇක්ටිව් නැති විදිහට තිබ්බොත් මේක ලොග් අවුට් වෙනවා ඔටෝමැටිකලි අපගේ පද්ධතිය නැත්තම් e-banking සර්විස් එකේ ආරක්ෂාව සඳහා. අපි බලමු ඩෑෂ්බෝඩ් එක. දැන් මේ ඩෑෂ්බෝඩ් එක අපිට ඕන විදිහට බලන්න පුළුවන්. දැන් මෙතන තියෙන්නේ දැන් මගේ නම් account එක තියෙනවා. saving account නම තියෙනවා. saving account එක කියලා තියෙන account type එක open the නැද්ද close the status එක තියෙනවා. balance එක තියෙනවා. ඊළඟට actions කියලා බටන් එකක් තියෙනවා. ඒක option එක ක්ලික් කරාට පස්සේ initiate fund transfer කියලා මේ සල්ලි කොහෙට හරි යවන්න මේ ඔප්ෂන් එකක් දීලා තියෙනවා. මම හිතනවා වැඩිපුර මේක පාවිච්චි කරන නිසා. ඊට මෙතන උඩට වෙන්නේ ඊතල ඇත්තේ මෙතන help තියෙන්නේ. ඒක ක්ලික් කරාට පස්සේ අලුත් වෙබ් පිටුවක් ඕපන් වෙලා අපිට මේ ඩෑෂ්බෝඩ් එකේ තියෙන වචන ගැන යම්කිසි තේරුමක් උපදේශ ටිකක් දෙනවා. එතකොට අපි ඒකෙන් පොඩ්ඩක් ක්ලෝස් කරමු. ආයෙ යමු මෙතනට. මතක තියාගන්න දැන් ඔයගේ ටැබ්ස් වල HNB අර e-banking ටැබ් එකක් තියෙනවා. ඒක වෙනම වින්ඩෝ එකක් විතර තියෙනවා. මේක වෙනම වින්ඩෝ එකක් විතර තියෙනවා. නැත්නම් මේක වෙනම ටැබ් එකක් විතර මේක වෙනම ටැබ් එකක් තියෙනවා. මේ දෙකකින් එකක් ක්ලෝස් කරොත් අයින් වෙන්නේ නැහැ. මෙන්න මේක ක්ලෝස් කරොත් e-banking සර්විස් එක තියෙනවා. මෙන්න මේක ක්ලෝස් කරොත් නම් e-banking සර්විස් එක අයින් වෙනවා. ඒකට ඒකත් මතක තියාගන්න. එතකොට මේ වගේ ඇක්ෂන් එකක් මෙතන තියෙනවා. ඊළඟට මේ විජෙට් එක මේ කොටස මෙන්න මේ කොටස අපිට අයින් කරන්න පුළුවන් මේ කතරේ පාවිච්චි කරලා. අපි personalized dashboard ගියොත් ඉතින් එක එක ඒවා ගන්න පුළුවන්. අපි බලමු මෙතන ටික් කරලා widget library කියලා තමයි තියෙන්නේ. අපි my transaction අපි ඒක තෝරමු. එදිනෙදා කරන e-banking transaction බලන්න පුළුවන්. operative accounts එකක් දාමු. ඒක දැන්ටත් තියෙනවා මම හිතන්නේ. ඊළඟට messages තියෙනවා නම් පෙන්නන්න. display upon upcoming payment අපිට තියෙන payments මොනවද කරන්න තියෙන්නේ. budget analysis එකක් පෙන්නන්න. quick transfer පෙන්නන්න. recent transaction පෙන්නන්න, customer relationship summary පෙන්නන්න, account summary එකක් පෙන්නන්න, notification පෙන්නන්න, customer ID wise summary එකක් පෙන්නන්න, deposit account wise summary එකක් පෙන්නන්න. තව ඉස්සරහට තියෙනවද මන් දන්නේ එක page 1 go කියලා තියෙන තව තියෙනව නේද? මේක තියෙනවා මෙතන යට තියෙන බලන්න පේනවා viewing 1 to 12 of 18 කියලා තව තියෙනවා. ඒ කියන්නේ
අපි මේ ටික ඇඩ් කරලා මෙහෙම ඊට පස්සේ ඕකෙත් කරලා මෙතන කියනවා successfully added කියලා. ඊට පස්සේ අපි ඉතුරු ටිකට යම් බලන්න. දැන් නිකන් ඩෑෂ්බෝඩ් එක පිරලා තියෙයි. මේ පැත්තට යමු. තව 6ක් තියෙනවා. ඊයේ ටිකත් අපි ඇඩ් කරමු. instant payments කියලා තියෙනවා, credit card accounts තියෙනවා, my account widgets කියලා එකක් තියෙනවා, display branch wise summary කියලා තියෙනවා, consolidated summary කියලා, display currency wise summary of active balances කියලා තියෙනවා. සමහරක් කිව්වනම් මට වැඩකුත් නැහැ. මම නිකන් ගන්නම් ඒවා. දැන් වැඩක් නැහැ කියන මට මෙන්න මේක වැඩක් නැහැ. currency wise summary එකක් මට වැඩක් නැහැ. මට branch wise summary එකක් වැඩක් නැහැ. එකම branch එකේ තියෙන නිසා debit credit card මගේ HNB නෑ. display my account view ඒක තියමු මොකද්ද කියලා බලාගන්න. instant payment enable submit on go transaction නේද? on go transaction by providing minimum information. ඉක්මනට ඒක නම් හොඳ දෙයක්. ඒක අපි තියමු. ඊට පස්සේ අපි ඒ ටිකත් ඇඩ් කරමු. එතකොට 18න් ඔන්න 18ම අපි බැලුවා. ඒතකොට ඒ ටිකත් ඇඩ් වුණා. අපි තාම තියනද කියලා චුට්ටක් බලමු ඉස්සරහට ගිහිල්ලා. මම හිතන්නේ මම බැලුවා. ඔව්. දැන් එකේ ඉඳන් 12 වෙද්දි තිබ්බා. ඒ ටික බැලුවා. ඊට පස්සේ 13න් 18 වෙද්දි බැලුවා. එතකොට අපිට ඕන විජෙට් ඔක්කොම දැම්ම. දැන් ඩෑෂ්බෝඩ් එකට ගිහිල්ලා බලමු. එතකොට back to dashboard මෙතන ක්ලික් කරන්න පුළුවන්. මෙතන dashboard ක්ලික් කරන්න පුළුවන්. අපි back to dashboard කියන එක ක්ලික් කරමු. ඔන්න දැන් ඉස්සර වගේ නේ ගොඩක් තියෙනව නේද? එතකොට ඔන්න ඉස්සෙල්ලම තියෙන්නේ බැංකුව ප්‍රයොරිටයිස් කරලා තියෙනවා බලන්නකො නේද? ණය ගෙවන්න තියෙනවා තමයි ඉස්සරහ තියෙන. ඔන්න ලක්ෂ 4ක ණයක් තියෙනවලු. ඒක ගෙවන්න ඒකේ තව 3,40,000ක් ගෙවන්න තියෙනවලු. බැලන්ස් එක 18,000ක් තියෙනවලු. ඉතින් ඒක වාරික වශයෙන් කැපෙනවා මාසෙන් මාසෙට. instant billing එකේ the counterparties do not exit ගෙවන්න තියෙන කට්ටිය ඒවා එන්ටර් කරලා නැල්ලු මන් තාම කාටද ගෙවන්න තියෙන කියලා එන්ටර් කරලා තියෙනවා නම් ටග් ගාලා ගෙවද හැකි. ඊළඟ recent transaction කියන එකේ තියෙනවා account එක තෝරන්න තියෙනවා. මගේ account දෙකක් තියෙනවා. අපි එකකින් මේක ගමු. ඒක search කරමු. recent transaction 33000ක් ඇවිල්ලා තියෙනවා. 5000 ගණක් වෙලා තියෙනවා. මේ අනිත් account එක බලමු. ඒකේ බලමු මොනවද තියෙන්නේ කියලා search කරලා. ඒකේ කිසිම දෙයක් වෙලා නැහැ. right? registered HNB account register වෙලා තියෙන HNB account එකයි තියෙන්නේ. ඒකෙත් සල්ලි quick transfer එකක් එතනක් තියෙනවා. instant transfer quick transfer කියන දෙකක්ද දන්නේ නැහැ. එකම දේ මම හිතන්නේ මේක billing මේක instant bill payment dialog mobitel වගේ ගෙවන්න තියෙනවා. මේක transfer කරන්න තියෙනවා. ඒකට Tamanට ඕන විදිහට මේ වගේ arrange කරගන්නත් පුළුවන්. ඉතින් මේ වගේ dashboard එක වෙනස් කරන්න පුළුවන්. මෙන්න ලස්සන එකක් තියෙනවා. මේක මොකක්ද කියලා බලමු. ගොඩක් කට්ටිය බලන්න අකමැති තිමියෝ. නමුත් බලමු. You do not have budget defined for any of your categories. budget summary එකක් තමයි පෙන්නන්නේ analysis එකක්. නමුත් අපි ඒක කරලා නැල්ලු තාම මේකේ. එකේ කියව බෙදලා නැල්ලු. එතකොට insurance savings දැන් සාමාන්‍ය life එකේ අනිවාර්යෙන් budget එකක් තියෙන්න එපා ඕනම දෙයක් කරනකොට නේ. සාමාන්‍ය දැන් මම කෝටියක් හම්බ කරත් 20000ක් හම්බ කරත් මාසෙට 10000ක් හම්බ කරත් වීදම් කරන ක්‍රමයක් තියෙනවා. ඒක තමයි මම අපි මට 10000ක් හම්බුනොත් මම එකින් 4න් එකක් මට වීදම් කර ගන්නවා. 4න් එකක් මගේ පවුලට වීදම් කරනවා. 4න් එකක් ආයෝජනය කරනවා. 4න් එකක් ඉතිරි කරනවා. ඉතින් මේ වගේ කෝටියක් හම්බුනත් මම ඒ කරනවා. ලක්ෂයක් හම්බුනත් කරනවා. රුපියල් 10ක් හම්බුනත් කරනවා. right? ආයෝජනය ඉතිරි කිරීම තමන්ට වීදම් කර ගැනීම පවුලට වීදම් කර ගැනීම. තමන්ට වීදම් කර ගැනීම පවුලට වීදම් කර ගැනීම කියන සම්පූර්ණ දෙකක් මම ඒක වෙන වෙලාවක කියන්නම්. තව ගොඩක් විස්තර ඔන්න තියෙනවා මේකේ. ගොඩාක් විස්තර තියෙනවා. ඉතින් ඒවා පාවිච්චි කරලා බලන්න. මම ඉස්සරහා වීඩියෝ වලදී මේ එකතු කරන්න බලන්නම්. account information වලට ගියාට පස්සේ අපිට අදාළ account information තියෙනවා. operative accounts කියලා අපිට අදාළ accounts දෙකම පෙන්නනවා. නෑ එකක් පෙන්නනවා. ඒක ඒ account එක යටතේ විස්තර ඊට පස්සේ බලන්න පුළුවන්. deposits account කියලා කියන්නේ අපි සල්ලි ඉතිරි කිරීමේ ගිණුම්. loan accounts කියලා කියන්නේ loan account එකක්. ඔන්න මට loan account එකක් තියෙනවා. operative account current serving account තියෙනවා නම් ඒක පෙන්නන. ඒතර තුනක් වර්ග තුනක් මෙතන පේනවා. right? ඒ accounts වල විස්තර පේනවා. දැන් උදාහරණයකට මට බලන්න ඕන නම් operative account එකේ actions වලට ගිහිල්ලා view transaction history. transaction history එක පෙන්නන්න කියනවා. ඒකට මට ඕන නම් මෙතන මේක PDF එකක් කරලා ගන්නත් පුළුවන්. අපි නිකමට ගමු choose statement කියන එක අපි ලාස්ට් මේ අවසාන දවස් 30ට එකක් ගමු.
මේ අවසාන දවස් 30ට තිබ්බ විස්තරය තමයි මෙතන පෙන්නන්නේ. මේක පිටුවෙන් පිටු බලන්න පුළුවන්. එක පිටුවක 5ක් විතර තමයි පෙන්නන්නේ. පිටු 3ක් විතර තියෙනවලු. අපිට මේක PDF කරලා ගන්නත් පුළුවන් මේ විදිහට. එහෙම නැත්නම් අපිට මේක Excel වලට ගන්නත් පුළුවන් තියෙනවා මේ විදිහට. ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් එකක්, බැංක් ස්ටේට්මන්ට් එකක් කවුරු හරිලොත් මේ විදිහට ගන්න පුළුවන්. මම හිතන්නේ HNB ලෝගෝ එකත් එක්කම එනවා. දැන් ඔය කාට හරි ව්‍යාපාරයක් හරි මොන හරි කරනකොට මොන හරි දෙයකදී තමන්ව කොටස් වෙන පොල්ට ඇතුළත් කරගන්නකොට වෙන්න පුළුවන්. මොන හරි දෙයකදී වාගේ ෆයිනෑන්ෂල් රට යන දෙයකට වෙන්න පුළුවන්. ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් එකක් නැත්නම් බැංක් ස්ටේට්මන්ට් එකක්. බැංක් ස්ටේට්මන්ට් එකයි ෆයිනෑන්ස් ස්ටේට්මන්ට් එක කියන්නේ දෙකක් එක වගේ. ඒකෙ දෙකේ සමානකම් වගේක් තියෙනවා. මගේ වෙන YouTube වීඩියෝ එකක් තියෙනවා චුට්ටක් ඔයගොල්ලෝ බලන්න ඒක. මෙතන ඒකත් බැලුවොත් ඔයගලන්ට හොඳයි. ඒකත් මම කියලා දෙනවා කොහොම ඒක රොබර්ට් කියෝසාකි කියන එක්කෙනා ලියපු Rich Dad and Poor Dad කියන පොත කියවලා මම කරපු වීඩියෝ එකක්. ඒ පොත ලෝකෙ මිලියන ගාණක් විකිණිච්ච පොතක්. මුදල් සල්ලිකාරයෙක් වෙන්න ඕන නම් මේ පොත අනිවාර්යෙන් කියවන්න. පොඩි ගාණක් කියන්නේ පොතට. ඉංග්‍රීසියෙන් තියෙනවා, සිංහලනොත් තියෙනවා. සිංහලෙන් දුප්පත් තාත්තා සහ පොහොසත් තාත්තා කියලා තමයි තියෙන්නේ. මේ තියෙන්නේ දැන් ඩවුන්ලෝඩ් කරගත්ත ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් එක. ඉතින් කෙනෙකුට මේ වගේ print out එකක් ගන්නත් පුළුවන්. මම හිතන්නේ මේ වැලිඩේට් කිසි ප්‍රශ්නයක් නැහැ. මේ HNB කාර්ඩ් උනත් චෙක් කරලා බලන්න පුළුවන්. කාර්ඩ් උනත් දෙන්න පුළුවන් මේකේ තියෙන විදිහට. බලන්න මේකේ තියෙනවා ඩේට් එක තියෙනවා, රෙෆරන්ස් නම්බර් එක තියෙනවා, බ්‍රාන්ච් ID එක තියෙනවා, ඉන්ස්ටන්ට් ID කියලා තියෙන එක මම දන්නේ නැහැ මොකද්ද කියලා, පර්ටිකියුලර් මොකක් සම්බන්ධද කියලා තියෙනවා. දැන් උදාහරණයක් ලෝන් රිකවරි එකක් අරන් තිනවා මෙතන ඩෙබිට් එකක් account එකකින් කපාගත්ත මුදලක් තියෙනවා. ඒකට බැලන්ස් එක මෙච්චරයි. යට ඉඳන් බලන් ආවොත් තමයි මම මෙතන ඉඳන් බලන් එන්නම්. මල්ලිකා ස්ටෝර්ස් වල එක්කෙනා මල්ලිකා ස්ටෝර්ස් කියන එක්කෙනා මට 27500ක් දාලා තියෙනවා. ඊට පස්සේ ඒකින් කැපිලා තියෙනවා 3935යි 732ක් ලෝන් රිකවරි කියලා තමයි කැපිලා තියෙන්නේ දෙකකට. එතන ඕනනම් තව මොකක්ද දෙකක් තියෙනවා කන්වර්ට් කරන එකක් මට ඒක තේරෙන්නේ නැහැ තාම. කොහොම ලෝන් රිකවරි මගේ 9000 ගාණක් කැපෙන්න ඕනේ. 9000 ගාණ හැදෙන විදිහ තමයි මම දෙපාරකට කැපෙන්නේ මොකක්ද කියලා මට හරියට තේරෙන්නේ. අපි ඒක ගැන හොයලා කියන්න මොන හරි ඩොකියුමන්ට් චාර්ජස් නැත්නම් බැංක් එකේ කපා ගන්න විදිහක් වෙන්නේ නැති. එකම ID එක තියෙන්නේ හැබැයි. ලෝන් ID එක වෙන්නත් පුළුවන් මෙතන තියෙන්නේ. 3935ක් කපාගෙන තියෙනවා. ඊට පස්සේ 23564ක් වෙලා තියෙනවා. දැන් මේ වෙනකොට තව ලෝන් රිකවරි එකක් කපලා තියෙනවා 5298යි 748ක්. එතකොට 18000 ගණනක් දැන් ඉතිරි වෙලා තියෙනවා. 18265යි 790ක් නේද? 18265 and 19 cents තියෙනවා. 90 cents තියෙනවා නේද? හරි. ඒක ස්ටේට්මන්ට් එක ඔය වගේ තියෙනවා. දිනේ තියෙනවා. බැංකු account number එක තියෙනවා. ඒ වගේ ස්ටේට්මන්ට් එකක් ගන්නත් ඔයාලට ඕන පුළුවන්කම තියෙනවා. ඒතර ට්‍රාන්සැක්ෂන්ස් වල මේව ගැන වීඩියෝස් ගොඩක් කරලා තියෙනවා. එතකොට HNB බැංකු ට්‍රාන්ස්ෆර් කරන්න අතර ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන්. ඔයාටම අයිති. ඊළඟට ඔයාට අයිති නැති HNB account අතර ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන්. පිටරට බැංකුවක මුදල් යවන්න පුළුවන්. ඊළඟට ඒ බැංකු වලට මුදල් යවන්න පුළුවන්. ඒ වගේම HNB නොවන පිටරටත් නොවන අනිත් බැංකු BOC කමර්ෂල් ඒ වගේ බැංකුත් එක්ක බැංකු වලට මුදල් යවන්න පුළුවන්. ගවර්න්මන්ට් පේමන්ට්ස් කරන්න පුළුවන්. අපිට පේමන්ට් කරන්න ඕන කට්ටිය කියව දාලා තියාගන්න මැනේජ් බෙනිෆිෂරි කියලා තියෙනවා. හැමදාම අවුරුද්දේ යම් කාලයක් මාසයක් යම් දවසක ඔටෝමැටිකලි ට්‍රාන්සැක්ෂන් වෙන්න ඕන නම් ඒක දාන්න පුළුවන්. ට්‍රාන්ස්ෆර් ටු මොබයිල් ෆෝන් එකට සල්ලි යවන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට සමහරකට ඊස් කෑෂ් එම් කෑෂ් වගේ වෙන්න ඇති. ස්ටෑන්ඩින් ඕඩර් ඉන්ස්ට්‍රක්ෂන් එකක් අපිට දෙන්න පුළුවන්. ඒක ඕගොල්ලෝ දන්නවා අපි බැංකුවට කියලා තියෙනවා මෙන්න මේක වැඩේ කරන්න කියලා. මෙන්න මේ විදිහට සල්ලි ආපුවම යවන්න කියලා. ඒ වගේ එකක් කරන්නත් පුළුවන්. view completed transaction අපි කරපු transactions බලන්න පුළුවන්. manage templates view all transaction. manage templates කියන්නේ templates හදලා තියාගන්න පුළුවන්. ආකෘති හදලා තියාගන්න පුළුවන් payment කරන්න. bill payments වල තියෙන විවිධ වූ credit card මෙතන තියෙනවා pay bills from credit card වලින් bill ගෙවන්න පුළුවන්. pay your bills වගේ bill ගෙවන්න පුළුවන්. manage billers අපිට ගෙවන්න ඕන කාර්ද කියන එක හරි ගස්සලා තියන්න පුළුවන්. account open කරන්න තොන්න දැන් පුළුවන්. open a net server account, open a deposit account. මම හිතන්නේ ඔයාලට මුදල් ඉතිරි කරන්න ස්ථිර තැන්පතු, ස්ථාවර තැන්පතු වගේ ඒවා open කරන්න පුළුවන්. ඔය HNB එකෙන් දීලා තියෙන credit card inquiry කරන්න පුළුවන්. credit card registration කරන්න පුළුවන්. credit card de-link a card. credit card එක අයින් කරන්නත් පුළුවන් මේකෙන්. manage my financial, my goals, manage budgets, manage categories, my financial overview, manage transaction. වගේ ගොඩාක් තියෙනවා. දැන් මේ budgeting පැත්ත සහ financial literacy මූල්‍ය සාක්ෂරතාවය පැත්තේ ගොඩාක් මේකේ තියෙනවා HNB ලගේ. ඒක හොඳ අවස්ථාවක්. මම හිතන්නේ මේ ගණිතය විද්‍යාව ඉංග්‍රීසි ඉගෙන ගන්නවා වගේ අපි ඉගෙන ගන්න ඕනේ පාසලේදී ඉගෙන ගන්න නැති උගන්වන්න නැති වැදගත්ම දෙයක් තමයි පොඩි කාලෙම උගන්වන්න ඕන දෙයක් තමයි financial literacy කියලා කියන්නේ. නැත්නම් මූල්‍ය සාක්ෂරතාවය කියලා කියන්නේ.
ඒ පිළිබඳව වැඩිහිටි වෙලා හරි ඉගෙන ගන්න හොඳ chance එකක් මෙතන දීලා තියෙනවා. ඒකත් චුට්ටක් බලන්න. ඊළඟට මේල්ස් තියෙනවා. HNB ලත් එක්ක HNB බැංකුත් එක්ක අපිට කතා බහ කරන්න මැසේජ් යවන්න මොන හරි දෝෂ තියෙනවද ඒගොල්ලන්ගේ තොරතුරු දැනගන්න බැංකුවට මොන හරි තොරතුරු කියන්නේ ඒ වගේ දේවල් වල තියෙනවා මෙතන. මෙතන ඔයාලට එන අපිට ඉන්බොක්ස් ද බොක්ස් එක මොකක්ද කියලා තෝරන්න පුළුවන්. ආපු ඒවද යවපු ඒවද මකපු ඒවද බාගෙට හදපු ඒවද ටෙම්ප්ලේට් ද ෆ්ලැග්ඩ් මේල් ද අපි අර කොඩියක් දාගත්ත පස්සේ බලන ඒවද පර්සනල් හදාගත්ත ෆෝල්ඩර් ඒවද කියලා බලන්න පුළුවන්. ඉතින් මම ඉන්බොක්ස් එකේ ආවොත් ඉන්බොක්ස් එකේ ළඟදම ඇවිල්ලා තියෙනවා මැසේජ් එකක් මෙන්න මෙහෙම. ඒක මෙතන තොරතුරු දකුණු පැත්තේ ආයිනේ මේ විදිහට පේනවා සබ්ජෙක්ට් එක බ්‍රෝඩ්කාස්ට් මැසේජ්. බැංකුවෙන් එවපු එකක් බ්‍රෝඩ්කාස්ට් කරලා මැසේජ් එක මොකද්ද? ආයි මම මැසේජ් එක කියනවා මම හිතන HNB බැංකුවට මැසේජ් එක වැරදිලා තියෙනවා ටයිප් කරනවා. dear කියන එකේ D අකුර නේ. Dear valued customer, as a part of our commitment to provide you with better and more efficient banking solutions, we are in the process of upgrading our banking system. In this regard, there will be intermittent system downtime from 7th to 9th August 2020. දෙදහස් එකක් එතකොට මේ අපිට හොඳ සේවයක් ලබා දෙන්න අප්ග්‍රේඩ් ටැග් කරනවා කියන එක තමයි මේ පණිවිඩය ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ වගේ ඔප්ෂන්ස් තියෙනවා. තව අද රික්වෙස්ට් කියන එකේ තියෙනවා පාස්වර්ඩ් එක වෙනස් කරන්න පුළුවන්, පර්සනලයිස් ලිමිට්ස්, බැංකුවෙන් කීයක් දවසකට ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන්, ඒ වගේ ඒවා කරන්න පුළුවන්, සර්විස් එකක් රික්වෙස්ට් කරන්න පුළුවන්, ඉන්ක්වයරි ෆැසිලිටි අපිට මොන හරි තව බැංකුවට කියන්න පුළුවන්. මේ වගේ මේකේ ගොඩාක් ඔප්ෂන්ස් තියෙනවා. බලන්න පාවිච්චි කරලා බලන්න එක එක ඔප්ෂන් එක මොන හරි ගැටලු ආවොත් කියන්න. මතක තියාගන්න සාමාන්‍යයෙන් ට්‍රාන්සැක්ෂන් එකක් කරනකොට ට්‍රාන්සැක්ෂන් එකක් කරනවා රුපියල් 30ක වගේ මුදලක් අයින් වෙනවා. ඉතින් රුපියල් 5000ක් යවන්න ඕනලාට බැංකුවේ අඩුම ගානේ 5050ක් හරි තියෙනවා. ඒවා එහෙම පොඩ්ඩක් මතක තියාගන්න. ඒවා කරන ට්‍රාන්සැක්ෂන් එහෙම කරනකොට පොඩ්ඩක් මතක තියාගන්න. නැත්නම් ට්‍රාන්සැක්ෂන් එකේ ෆේලියර් වෙනවා. අනිත් නිතරම OPT එකක් සමහරක් ගොඩක් වෙලාවට එනවා. තමන්ගේ බැංකුවත් එක්ක ඔයා එන්ටර් කරලා තියෙන ටෙලිෆෝන් නම්බරයට අනිවාර්යෙන් one time password එකක් එනවා. ඒක ඇක්ටිව් කරලා අනිවාර්යෙන් තියාගන්න. ඒ වගේම ඕගොල්ලන්ට වෙලාවක් තිබ්බොත් අනිවාර්යෙන් මේ manage my financials ගිහිල්ලා තමන්ගේ බජට් එක, ගෝල් එක, සල්ලි ඉදිරිකරන එක අරමුණක් කරගෙන ඒවට අදාළ දේවලුත් කරන්න මම බලාපොරොත්තු වෙනවා. මේ ගැන මෙතන මෙන්න මේ වගේ බජටින් ප්ලැට්ෆෝම් එකක් නැත්නම් රිපෝට් එකක්, බජට් ඇනලිසිස් එකක් කරන්න පුළුවන් නම් ඔයාලට මේක හදා ගන්න පුළුවන් බැංකුවෙන්ම ඕගොල්ලන්ට හොඳයි. දැන් මේක HNB බැංකුවම විතරක් පාවිච්චි කරනවා නම් මේක හොඳටම හොඳයි. නමුත් දැන් අපි වගේ බැංකු ලංකාවේ තියෙන ඔක්කොම පාවිච්චි කරන අයට අපි ලංකාවේ තියෙන බැංකු ඔක්කොම ඉන්න මෙතන තියෙන රැන්නේ තව අනිත් බැංකු වල ලංකාවේ තියෙන හැම බැංකුවකම මට කියනවා තියෙනවා. ඒතර මම වගේ කෙනෙක්ට ටිකක් අමාරුයි මේක ටූල් එකකින් කරන්න. ඒක වෙනම ප්ලැට්ෆෝම් එකකට ගෙනියලා කරන්න ඕන. අපි software එකක් හදනවා නම් ඒකත් හොඳයි. අපි නිතරම අපගේ පර්ස් එකේ තියෙන සල්ලි ගණන් කරලා ඉන්නවා වගේ අපි දැනගන්න ඕන. අපේ බැංකුවේ කීයක් තියෙනවද, බැංකුව වල කීයක් තියෙනවද, ඇසෙට් කොච්චර තියෙනවද. හරිම ලේසි ඒක. එච්චර අමාරු නෑ. නමුත් ඉස්කෝලෙන් කියලා දෙන්න. අපි අනිවාර්යෙන් ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් එකක තියෙන ඕන කාරණා කීපයක් මගේ අනිත් වීඩියෝස් වල කියලා තියෙනවා. බලන්න YouTube එකට ගිහිල්ලා ෆයිනෑන්ෂල් ලිටරසි කියලා වෙනම සෙක්ස් ප්ලේලිස්ට් එකක් තියෙනවා. ඒකේ බලන්න. මම නිකමට කෙටියෙන් කියන්නම් මේ වගුව මම දැකපු හින්දා. ඊට පස්සේ අද පාඩම ඉවර කරන්න. අද ඔයාලට කියලා දෙන ටික. දැන් මම කියවන මම සල්ලි වියදම් කරන්නේ 4න් 1 4න් 1යි කියලා. ඉතින් 4න් 1 ඒක බුදුහාමුදුරු කියපු ජාතක කතාවක හරි ත්‍රිපිටකේ හරි කොහේ හරි කියපු දෙයක් තමයි ඒක. තමන්ට සල්ලි වියදම් කරගන්න ඕන කිව්වම ඒක තමන්ගේ ආසාවකට පාටියක් වෙන්න පුළුවන්, ට්‍රිප් එකක් වෙන්න පුළුවන්, බයික් එකක් ගන්න පුළුවන්, ඩ්‍රෝන් එකක් ගන්න වෙන්න පුළුවන් තමන්ගේ. ඒක නෝනාගේවත්, අම්මගේවත්, තාත්තගේවත්, රටේවත්, ජනාධිපතිතුමාගේවත්, මාධ්‍යවත් ආශාවක් නෙවෙයි. තමන්ව සතුටු කරන ආශාවක්. ඊළඟට පවුලට වියදම් කරනවා කියලා කියන්නේ තමන්ගේ දරුවන්ට, නෝනට, අම්මට, තාත්තට ඔක්කොටම. ආයෝජනය කරනවා කියන්නේ සල්ලි එන වැඩකට යොදවනවා. ඇසෙට් එකකට යොදවනවා. මතක තියාගන්න ඇසෙට් කියන එක වත්කම් කියන එක. ඒ වචනේ ගන්න තමයි මම මේක ආපහු ඒ ටිකම කියන්නේ කලින් කියපු ටිකම. ඊළඟට ඉතිරි කරන්න. ඉතිරි කරා කියන්නේ හදිස්සියකට ගන්න නෙවෙයි. අපි ඒක ඉතිරි කරනවා. ඕන වෙලාවක අපිට බැංකුවේ පොලියක් ලැබෙන විදිහට ඉතිරි කරනවා. ආයෝජනය කරනවා කියන්නේ රිස්ක් එකක්. හැබැයි එකකින් මුදල් එනවා. සමහරකට මුදල් නැතිත් වෙනවා. ඒ පාඩමක් ඉගෙනගෙන එකකින් ආපහු ඊළඟ මුදල් ගන්න විදියක් බලන්න ඕනේ. දැන් කොටස් වෙළඳ පොළට ආයෝජනය කරනවා. ඒක ඉතිරි කරනවා කියන්න බෑ. කොටස් වෙළඳ පොළට ආයෝජනය කරනවා කියන්නේ ගෙදර මල ගෙදරකට ගන්න තියෙන සල්ලි කොටස් වෙළඳ පොළේ දැම්මොත් කොටස් වෙළඳ පොළේ වැඩේ කරන්න බෑ වා. තමන්ට වෙන කිසි දෙයකට අවශ්‍ය නොවන මුදලක් තමයි අපි තාන්න ඕන ආයෝජනය කරන්න ඕනේ. එතකොට ෆයිනෑන්ෂල් ලිටරසි වලදී කියලා දෙන පළවෙනි කාරණාව තමයි තමන්ගේ ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් එකක් තියෙන්න ඕන කියන කාරණාව. අපිට මූල්‍ය තමන්ගේ මූල්‍ය තත්ත්වය පිළිබඳව යම්කිසි පැහැදිලි වාර්තාවක් අපි ළඟ තියෙන්න ඕන. අපින් ඒක ඉල්ලනවා ව්‍යාපාරයක් පටන් ගන්න වෙලාවට, ලෝන් එකක් දෙන්න වෙලාවට. ඕක තමයි බලන්නේ. එතකොට මේකේ තියෙන කාරණා හතරයි, වචන හතරයි. මේ වචන හතර කියන මම නවත්තනවා. මේකේ තියෙනවා ඇසෙට් ඉස්සලම තියෙන
ඉස්සෙල්ලාම තියෙන income ඊට පස්සේ expenses ඊට පස්සේ asset ඊට පස්සේ liabilities. මම ආපහු කියන්නම් income නැත්නම් ආදායම්, expenses නැත්නම් වියදම්, ඊට පස්සේ තියෙන asset නැත්නම් වත්කම්, liabilities නැත්නම් බැරකම්. හරි? දැන් මේක අපිට තමයි මේ asset කියන එකයි වත්කම් කියන එකයි පැටලිලා තියෙන්නේ. බැංකුව දන්නවා හරියටම. බැංකුව මූල්‍ය මේ ආයතන හරියටම දන්නවා. නමුත් අපිට පැටලිලා තියෙන්නේ asset එකක් කියලා කියන්නේ අපිට සල්ලි වියදම් නොවන නමුත් අපිට නිකන් ඉඳලා සල්ලි හම්බ වෙන දේවල් වලට තමයි වත්කම් කියලා කියන්නේ. liabilities කියලා කියන්නේ අපි සල්ලි වියදම් කරන්න ඕන, අපි ළඟ තියෙනවා, අපිට මරනකොට ගෙනියන්නත් බෑ. හැබැයි එන්න සල්ලි වියදම් වෙනවා විතරයි. ඒවා liabilities. දැන් ඔයා ගෙදර වාහනයක් තියන් ඉන්නවා නම් ඔයාට පදින්නේ ඒක liability එකක්. ඒ වාහනේ ඔයා හයර් දුවන්න තියන් ඉන්නවා නම් ඒක asset එකක්. right? අපි ගෙදර ගමු. ඔයාට ගෙයක් තියෙනවා නම් ඔයා ඒකේ කාමර 20ක් තියෙනවා. ඔයා ඒකේ ඉන්නවා. නැත්තම් ඔයා ඒකට වෙලා ඉන්නවා, ටෙලිෆෝන් බිල ගෙවනවා. ඒ ඔක්කොම liabilities. නමුත් ඔයා ඒ ගෙදරම කුලියට දෙනවා නම් ඒක asset එකක්. ඔයාගේ ගෙදර ඔයා පොල් ගස් 10ක් හිටවන කියන්නේ asset එකක්. හරි? හැබැයි ඔයා මේ අපි ෆෝන් එකක් තියෙනවා කියලා නැත්තම් කසාද බැඳ කියන්නේ ඒ ඔක්කොම liabilities. right? කසාද බැඳින්න එපා කියන එක නෙමෙයි මම කියන්නේ. දරුවෙක් හදනවා කියන්නේ liability එකක්. right? asset එකක් වෙන්නේ නැහැ ඒක. right? එතකොට තමන් වැඩ නොකර තමන්ට සල්ලි හම්බ වෙන දේවල් තමයි asset කියලා කියන්නේ. සාමාන්‍යයෙන් මුදල් සීන කට්ටිය කරන වැඩේ තමයි ජීවිතේ යම් කාලයක් එනකොට ඒගොල්ලෝ asset වලින් එන ලාභයෙන් expenses ටිකයි liabilities වල expenses ටිකයි ගෙවලා දානවා. නැත්තම් බැරකම් වල වියදම් වෙන මුදලුයි වියදම් ටික සාමාන්‍ය වියදම් ටික තියෙන expenses ඒවා ටිකයි වියදම් කරන්නේ asset වලින් එන ලාභයෙන්. asset වලින් එන තව සල්ලි ටිකක් අලුත් asset හදන්නත් ඒගොල්ලෝ දානවා. හරි මං හිතන්නේ HNB බැංකුවෙන් e-banking වලින් පටන් ගත්ත අපිට ලොකු දුරක් යන්න පුළුවන් වුණා. financial literacy කතාවකුත් කියලා දුන්නා. බැංකුවේ තියෙන option ටිකුත් කියලා දුන්නා. මම මේක අද දැක්කේ HNB එක ඇත්තට මේ වගේ එකක් තියෙනවා කියලා. ඉතින් ගොඩක් සතුටුයි HNB බැංකුව ගැන. financial literacy එක වර්ධනය කරන එක ගැන ගොඩක් පරණ බැංකුවක්. මං හිතන්නේ මම හැටන් වල මම දැකලා තියෙනවා. ඒකේ පළරණම branch එකක් තියෙනවා නුවරඑළිය හරි හැටන් වල හරි. මම ඒක ළඟට ගිහිල්ලා තියෙනවා. ඉතින් සුබපත් වෙන HNB බැංකුවටත් ඒත් එක්කම ඔයාලටත් සුබපත් වෙනවා මේ කොවිඩ් කාලේ සමාජ දුරස්ථභාවය නැත්නම් social distancing ආරක්ෂා කරගෙන සෞඛ්‍ය සම්පන්නව තමන්ගේ වියදම් මූල්‍ය මේ කටයුතුත් කරගන්න HNB බැංකුවත් එක්ක එකතු වෙලා හිතනවා. HNB බැංකුව මට කිසිම මුදලක් ගෙවලා නෙමෙයි මේක කරන්නේ. මම පාවිච්චි කරන හින්දා කරන්නේ. ඒතකොට HNB බැංකුවටත් ආරාධනා කරනවා ඔයාලට මොනවා හරි මං කියපු දේවල් වල වැරද්දක් තියෙනවා නම් ඕගොල්ලන්ගේ HNB බැංකුවේ ඉන්න ස්ටාෆ් එකට පුළුවන් කමෙන්ට්ස් කරන්න. ඒ වගේම මගේ සබස්ක්‍රයිබර්ස්ලා ඉන්නවා ගොඩාක්. ඒ සබස්ක්‍රයිබර්ස්ලාට තව මොනවා හරි දැනගන්න තියෙනවා නම් විශේෂ කාරණා ඒවත් මේ කමෙන්ට්ස් වලට දාන්න. එතකොට ඒවත් ඕගොල්ලන්ට කියලා දෙන්නම්. බොහොම ස්තුතියි KDK Tech සහ PC World ආයතන වෙනුවෙන් මගේ නම දිනේෂ්. අදට සමු ගන්නම්. හැමෝටම ජය වේවා පරිස්සමෙන් ඉන්න.